අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයට සහය දෙන්නයි නව මානව හිමිකම් මහ කොමසාරිස් මෙරටින් ඉල්ලයි. ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳව ස්ථාවරයේ වෙනසක් නැහැ. රජයෙන් ප්‍රතිචාර. මැතිවරණ සමයේ බෙදා හැරීමට රැස්කර තිබූ බහන්ඩ ඇතුළත් ගබඩාවක් යැයි සැක කෙරෙන ගොඩනැගිල්ලක් හාලි ඇලදී මුද්‍රා තැබේ. මොනරාගලදී ජවිපේ සමාජිකයන් පිරිසකට ප්‍රහාරයක්. දෙදෙනෙක් රෝහලේ. IS සටන්කාමින් මුළුමනින්ම විනාශ කරන බවට ඔබාමාගෙන් ප්‍රතිඥා. බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි. සම්බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සසුන ආරම්භීම සිදුවන්නේ අදවැනි පොහොය දිනයක වීම හේතුවෙන් බිනර පොහොය සුවිශේෂී වැදගත්කමක් උසුලනවා. සම්බුද්ධ ශාසනය සමන්විත වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසකින්. ඊට අයත් භික්ෂුණී ශාසනය පිහිටුවීම බිනර පුර පසළොස්වක පොහෝ දිනක සිදුවන්නේ බුදුන් වහන්සේ ගිහි ජීවිතය ගත කළ සමයේ සුළුම වූ මහා ප්‍රජාපති ගෝතමීගේ ඉල්ලීමකට අනුවයි. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේ කාන්තාවන්ටත් සම්බුද්ධ ශාසනය තුළ පැවිදි වරම් ලබා දෙන ලෙස අවස්ථා 3කදී ඉල්ලීම් කළද එවක ಭಾರತයේ පැවති සමාජ තත්ත්වය සැලකිල්ලටගෙන බුදුන් වහන්සේ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. පසුව හිස මුඩු කරගත් මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු තවත් කුමාරිකාවන් 500ක් දෙනා බුදුදහම අනුව යමින් බ්‍රහ්මචාරී ජීවිතයකට ප්‍රවිෂ්ඨ වනවා. බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී බුදුන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටිනා සමයේ ප්‍රජාපති ගෝතමිය යළිත් වරක් පැවිදි වරම් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී අනන්ත තෙරුන්ගේ මැදිහත්වීම මත බුදුන් වහන්සේ ඊට අවසර ලබා දෙන්නේ ගරු ධර්ම 8ක් පිළිපැදීමේ පොරොන්දුව මතයි. අද පුර පසළොස්වක පොහෝ දවසේ වැදගත්කම තමයි භික්ෂුණී සමාජයට බුද්ධ ශාසනය තුළ අවස්ථාව ලබා දීම. කිසියම් ස්ත්‍රියක් පැවිදි බවට පත්වෙලා උපසම්පදා තත්වයට පත්වෙලා තමන්ගේ ජීවිතයේ අධ්‍යාත්මික සුඛ විහරණයෙන් යුක්තව ਸਰව සම්පූර්ණ කරගන්න පූර්ණ කාලීන වශයෙන් බුද්ධ ශාසනයට ඇතුළත් වීමේ අවස්ථාව ලැබුණේ අද වගේ පුර පසළොස්වක පොහෝ දවසකයි. වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේ පිළිවෙත් පුරන සමයෙහි එක් පොහෝ දිනයක් වන්නේද බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලේ පවත්වන පරීක්ෂණ සඳහා මෙරට බලධාරීන්ගේ සහාය හිමි විය යුතු බව නව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩල් හුසේන් කුමරු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 27 වන සැසිවාරය අද ආරම්භ කරමින්. දවසේ පුවත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 27 වන සැසිවාරය අද සිට ලබන 26 වෙනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා. සති 3ක් පුරා පැවැත්වෙන මෙම සැසිවාරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් සෙයිඩල් හුසේන් කුමරු සහභාගී වන පළමු සැසිවාරයයි. ඔහු අද පළමු වරට මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ලෙස සමුළුව ඇමතු අතර එහිදී ලෝකීය මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙයිඩල් හුසේන් කුමරු ප්‍රකාශ කළේ ප්‍රතිසන්ධානය හා අධිකරණීය ස්වාධීනත්වය ඇති කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලේ ක්‍රියාවලිය සමග ශ්‍රී ලංකා බලධාරීන් සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බවයි. එසේම මෙරට මානව හිමිකම් ප්‍රජාවන්ට මේ වන විට එල්ලවන තර්ජන පිළිබඳවද සිය අවධානය යොමු ඇති බව ඔහු සඳහන් කළා. මීට අමතරව සෙයිඩල් හුසේන් කුමරු ප්‍රකාශ කළේ පසුගියදා මෙරට සුළුතරයක් වූ මුස්ලිම් හා ක්‍රිස්තියානි ජන කොටස්වලට එල්ලූ ප්‍රහාර පිළිබඳව කනගාටුව පළ කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන වාර්තාව මෙම සැසිය අතරතුර ඉදිරිපත් කරන බවද ඔහු පැවසුවා. මේ අතර ඇමරිකානු හා බ්‍රිතාන්‍ය නියෝජිතින්ද අද මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ මෙම කවුන්සිලය මගින් පවත්වන පරීක්ෂණය සඳහා සහාය දක්වන ලෙසයි. ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නයේදී හිටපු මහ කොමසාරිස් නවනීතන් පිල්ලේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති කීත් හාපර් සඳහන් කළා. මීට අමතරව මෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය තානාපතිවරය ඉල්ලා සිටියේ මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එහි නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉඩ සලසන ලෙසයි. කෙසේ වෙතත් මෙම සැසිවාරය අමතමින් චීනවාහි මානව හිමිකම් කවුන්සිලේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා පැවසුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනසක් වී නොමැති බවයි.
එමෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙරටදී විවිධ අඩන්තේටම්වලට ලක් වූ බවට එල්ලවන චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කළා. දවසේ පුවත. ඌව පළාත් සභා මැතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට ස්ථාන දෙකකදී අද ප්‍රහාරයක් හෙළ වුණා. මැතිවරණ නිරීක්ෂකින් පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මොනරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි. ඌව පළාත් සභා මැතිවරණයත් සමගින් උණුසුම් වුණු මොනරාගල නගරයයි ඔබ මේ පසුපසින් දකින්නේ. මේ නගරයේ උණුසුම වඩා දැඩි කරමින් අද උදෑසනත් මොනරාගල නගරයෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් දෙකක් වාර්තා වුණා. ඉන් එක් සිද්ධියක් වාර්තා වුණේ මොනරාගල හොරම්බාව මදුර කැටේ ප්‍රදේශයෙන්. එදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් 4 දෙනෙකුට ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පහර දී තිබෙනවා. අද පෙරවරු 6:30ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තෝරා ලැබූ දෙදෙනෙකු මොනරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මංගවට නිල් පාට ටී-ෂර්ට් එක ඇඳගත් එක්කෙනෙක් ආවා. එල්ල දුවන්න එපා කියාගෙන ආවේ. මම දුවන්න හදනකොටම කොලරයෙන් ඇදලා ගත්තා. ඇදලා හොඳටම ගැහුවා ඔලුවටම ගැහුවා. ගහලා අතන මොකටද තිබිලා හම්බුණා පොළු කැල්ලක් නෝවත් ඒකිනු කියා. පහර කැමරට ලකුවන් පොලිසියට පවසා ඇත්තේ තමන් සමග සිටි තවත් තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීමෙන් අනතුරුව මහමග දමා ගොස් ඇති බවයි. මගේ ගෙදරට දිගින් දිගටම මැර ප්‍රහාර ගිනි තැබීම් අවස්ථා 4කදී සිද්ධ වුණා. මේක ඇත්තටම ආණ්ඩුවේ නිල නොවන ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙන බව දිගින් දිගටම පෙනී හිටිනවා. මේ අතර මොනරාගල සිරිගල ප්‍රදේශයේදීද ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයන් 4 දෙනෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන්ට පහර දුන් බවයි. අද උදේ සිරිගල පෝස්ටර් අලවගෙන ඉන්නකොට වෑන් දෙකක් ආවා මැරයොත් එක්ක. ඒගොල්ලෝ පොළු අරගෙන ඇවිල්ලා අපිට පහර දෙන්න පටන් ගත්තා. අදාළ පහර දීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණයේදීම තවදුරටත් මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීම පොලිසිය සහ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් අද සිදු කෙරුණේ මෙලෙසයි. ඒත් රාත්‍රී කාලයේදී නැවතත් එම ප්‍රචාරක පුවරු සවිකිරණ ආකාරයද අප කැමරාවේ සටහන් වුණා. මැතිවරණ නීති ආරක්ෂා කිරීම සඳහා පොලිසිය මාර්ග බාධක යොදා තිබෙනවා. සිය පක්ෂයේ ජයග්‍රහණය සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. මේ අතර පොහොය දිනයේදී තිබූ අද දින මැතිවරණ ඉලක්ක කර ගැනීමෙන් විවිධ භාණ්ඩ බෙදා දෙන බවට මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඌව පළාත් සභා මැතිවරණයට අදාළ කටයුතු සොයා බැලීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අදත් ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළා. ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 12ක කාලයක්. ඊයේ පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි මැතිවරණ කොමසාරිස්වරයා අද දිනේ බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල සංචාරය කරමින් මැතිවරණ කටයුතු නිරීක්ෂණය කළා. අනතුරුව අද පස්වරුවේදී මැතිවරණ කොමසාරිස්වරයා බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරු සහ අනෙකුත් පොලිස් නිලධාරීන් දේශ පොලිස් ධාරකයෝ පරිදි ඡන්ද විසින් නීතිය බලාත්මක කිරීමට උපරිම උත්සාහ ගන්නවා. ස්ථාන බොහෝමයක දේශපාලනඥයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් විසින් එම කාර්යයට බාධාවක් නොකර සහාය දෙන බවත් අපට පෙනී ඉල්ලා තියෙනවා. මේ අතර මැතිවරණ ඉලක්ක කර ගැනීමෙන් බෙදා හැරීම සඳහා භාණ්ඩ ගබඩා කර තිබූ බවට සැකකෙරෙන හාලියල පිහිටි ගොඩනැගිල්ලක් මුද්‍රා තැබීමට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරීන් අද පස්වරුවේ පියවර ගත්තා. මේ ඌවේ බලය දිනා ගැනීම සඳහා සටන් වැදී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයින් මැතිවරණ වේදිකාවේදී දැක්වූ අදහස්. ගමේ ගියාම මිනිස්සු අපිට කියන්නේ මොකද්ද? රනිල් මහත්තයාත් ඉන්න ඕනේ, සජිත් මහත්තයාත් එන්න ඕනේ. අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයා ප්‍රාර්ථනා කරපු දේ අද ඉටු වෙලා තියෙනවා. මට විශාල අභියෝගයක් කරපු කණ්ඩායමක් හිටියා. පුළුවන් නම් රනිල්යි සජිත්යි එකම වේදිකාවට ගෙනෙන් කියලා. මෙන්න ආවා. එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂකවරයා අභියෝග කරනවා ඡන්දයක් පිළිබඳව. ඒ අභියෝගය කරන ගමන් එතනෝල් ව්‍යාපාරයකට මම සම්බන්ධයි කියලා බොරු චෝදනාත් කරනවා. මම හෝ මගේ පවුලේ කිසිම කෙනෙක් ඒ ව්‍යාපාරයට සම්බන්ධ නම් මම ඕනම වෙලාවක මේ මැතිවරණයෙන් ඉල්ලාස් වෙන්න ලෑස්ති. හැබැයි ඔප්පු කරන්න පුළුවන් නම් අභියෝගය බාර ගන්න. රට වනසන ව්‍යාපාර කරලා රැස් කරගත්ත මහා ධනස්කන්ධයක් තියෙනවා. ඒ ධනස්කන්ධේ වපුර වාහන පොලිමේ යනවා. කැත්ත බෙදනවා, උදැල්ල බෙදනවා, සාරි බෙදනවා, හට්ටි බෙදනවා, මුට්ටි බෙදනවා. මොනා කෙනාවත් අවසාන තීන්දුව ඔය කතිරේ තියෙන්නේ. ඒක හරියට පෙන්වන්න පුළුවන්. හොර ඡන්දයක් දාන්න ඉඩ තියන්නේ නැහැ. ගේම් ගහන්න ඉඩ තියන්නේ නැහැ. ඒව රකින්න සිවුරු වැඩ පිළිවෙල සකස් කරලා හමාරයි.
ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක දහම් සවිය සර්වාගමික සිද්ධස්ථාන පුනර්ජීවය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් බිනරපුන් පොහොය දිනයට සමගාමීව අද ක්‍රියාත්මක වුණා. දහම් සවිය වැඩසටහන යටතේ විහාරස්ථාන කතෝලික දේවස්ථාන හින්දු කෝවිල් මෙන්ම මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා මූල්‍යාධාර පිරිනැමෙනවා. දහම් සවිය වැඩසටහන අද ක්‍රියාත්මක වුණේ විහාරස්ථාන 3ක් කේන්ද්‍ර කර ගනිමින්. එහි පළමු වැඩසටහන පැවැත්වුණේ ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරස්ථානයේදී. විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා. එහිදී අදහස් දැක්වූ ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන් සඳහන් කළේ දහම් සවිය තුළින් ක්‍රියාත්මක මෙම සත්ක්‍රියාවන් බුද්ධ ශාසනයේ මතු ආරක්ෂාවට හේතු වන බවයි. කොළඹ දිස්ත්‍රික්කෙම ආගමික ස්ථානවලට පල්ලිවලට පන්සල්වලට අසරණ නැති බැරි අයට දුමින්ද සිල්වා මැතිතුමා දහම් සවිය වැඩසටහන යටතේ විවිධාකාරයේ පින්කම් සිදු කරනවා. ඒ පින් ඵල තමයි එතුමාට මේ භවයෙන් මතු භවයට ගෙනියන්න තියෙන්නේ. දහම් සවිය වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාග ලැබුණු අනෙක් විහාරස්ථානයේ වූයේ හංවැල්ල ශ්‍රී විශුද්ධාරාමයයි. විශුද්ධාරාමයේ උභය ලෝකාර්ථ දහම් පාසලේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මෙම මූල්‍ය පරිත්‍යාගය සිදු කරනු ලැබුවා. දැනට කඩා වැටෙමින් තිබෙන දහම් පාසල් ගොඩනැගිල්ලක් සකස් කර ගැනීම සඳහා මතක් කරලා යවුවා. අපේ දුමින්ද සිල්වා මැතිතුමා දහම් සවිය වැඩසටහන යටතේ අපේ විහාරස්ථානයට පැමිණලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අපිට ආධාර උපකාර කරලා තියෙනවා. මෙහිදී සිල් සමාදන් වීම සඳහා පැමිණි සැදැහැවතුන්ට මන්ත්‍රීවරයා දහවල් දානයද පිරිනැමනු ලැබුවා. ඊට අමතරව හංවැල්ල පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය පින්තාරු කිරීමේ කටයුතු සඳහා තීන්ත ලබා දීමද අද සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා අතින්. ගැටලු හමුවේ ජීවිතයෙන් පලා යාමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳව අපට කොතෙකුත් අසන්නට ලැබෙනවා. එහෙත් Tamanට මුහුණ දීමට සිදුවන ගැටලු හමුවේ ජීවිතයේ සැබෑ යථාර්ථය සොයා යන්නන් සිටින්නේ අල්ප වශයෙන්ුයි. භික්ෂුණී සසුන ඇරඹීම සිදු අදවන් දිනක සසුන්ගත වී ජීවිතයේ යථාර්ථය සොයා යන මවක දියණියක සහ මිනිපිරියකගේ මේ පුවත වාර්තා වුණේ හබරණ ප්‍රදේශයෙන්. සම්බුදු සිසිලයි සිංහල කවියයි අරගෙන ආවෙමි ඔබව සොයා. මේ විදිහට කවිබණ දේශනා කරන්නේ හබරණ අනුරාධා ධම්මචාරී මෙහෙණින් වහන්සේ. අනුරාධා මෙහෙණින් වහන්සේ මෙවන විට වැඩවසන්නේ හබරණ පුවක්පිටිය ගම්මානයේ නදීර ආරාමයේ. ඒ සසුන්ගත වූ තම මව සහ මිත්තනිය සමගින් වයස අවුරුදු 9දී සසුනට එක් වූ අනුරාධා මෙහෙණින් වහන්සේ තම පැවිදි දිවියේ ආරම්භය පිළිබඳ මෙලෙස පැහැදිලි කළා. මට අවුරුදු 5ක් ඉඳන් අපේ අම්මා රට ගියා. ඊට පස්සේ තාත්තා මාව දාලා ගියා. එතකොට මගේ ආච්චි අම්මත් මහන්ලා හිටියේ. මට හිතුණා අම්මත් ළඟ නැහැ තාත්තත් ළඟ නැහැ. ආච්චි අම්මගේ වෙන ජීවිතේ හොඳයි කියලා ආච්චි ගාවට ගිහින් මහාන වෙන්න. පොඩි වැඩි හින්දා මහාන කරේ නැහැ. අවුරුදු 9ක් ඉඳන් මගේ ආච්චි අම්මා මාව මහාන කරා. අනුරාධා මෙහෙණින් වහන්සේ සමග ජීවිතයේ අනිත්‍ය සොයා යන ඇයගේ මව මෙරටට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි. රට ගියේ ගියක් බැනගෙන හොලින් ඉන්නම් කියලා. රට ඉඳලා යනකොට ඉතින් චූටි මෑණියන් හිටියේ මෑණින්නාන්සේ ළඟ. මමත් ඇවිල්ලා මහාන වුණා. පැවිදි දිවියේ මව දියණිය සහ මිනිපිරිය වූ මේ මෙහෙණින් වහන්සේ අද වන විට වැඩවසන්නේ එකම ආරණ්‍යයක. ගෙහි ජීවිතයේදී එක්ව සැපත සොයා ගිය ඔවුන් අද නිර්වාණය සොයා ගමන් කරනවා. මේ මෙරි යන භයංකාර සංසාරෙ මෙතනින් එතර වෙන්නයි වීර්ය කරන්නේ අපි. කිසි දෙයක් යනකොට ගෙනියන්නේ නැහැ. සියලු දේ දාලා යනවා. කුඩා කලදී සිය මවගේ සහ පියාගේ උණුසුම නොලැබූ අනුරාධා මෙහෙණින් වහන්සේ අද සමාජයට ලබා දෙන්නේ මෙවැනි පණිවුඩයක්. තමන්ගේ දරුවන්ට උපරිම සෙනෙහස දක්වමින් ඒ දරුවන්ව හොඳින් ආරක්ෂා කරගෙන හැමදාම ළඟින් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ ආබේ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළින් නික්ම ගියා. ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ද්විපාර්ශ්වික ගිවිසුම් 5කට එළඹීමට දෙරටට හැකි වුණා.
අනුරාධපුර තලාව මහවැලි 410 කොට්ටාසේ ගම්මාන 4කට මාස 1කමාරකට ආසන්න කාලයක් බලපා තිබූ වන අලි තර්ජනයේ හේතුවෙන් ගම්වාසීන් දැඩි පීඩාවට පත්ව සිටි අතර අනුරාධපුර වනජීවී නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඊයේ දිනේ මෙම වන අලීන් අසල වූ වනයට පලවා හැරීමට කටයුතු කෙරුණා. රට වටා හිරු ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මක IS සටන්කාමීන් මුළුමනින්ම විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රතිඥා දෙනවා. ලොව වටා හිරු IS සටන්කාමීන්ට එරෙහිව ගනු ලබන පියවර ඇතුළත් යෝජනාවලිය ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා ලබන බදාදා ඉදිරිපත් කිරීමට නියමිතයි. එම සටන්කාමීන්ට එරෙහිව ක්‍රියා කිරීමට නිසි සැලසුමක් නොමැති බවට ජාත්‍යන්තර මාධ්‍යවලින් සහ එරට කොංග්‍රස් මණ්ඩලයෙන් ජනාධිපතිවරයාට දැඩි විවේචනය එල්ල වුණා. මේ අතර යුප්‍රටිස් ගංගාවේ වාන්දොරටුවක් හරස් කර ඉදිකර ඇති හදීතා වේල්ල ආසන්නයේ බලය තහවුරු කරගෙන සිටි IS සටන්කාමීන් ඉරාක කුර්දි සහ ඇමරිකානු ප්‍රහාර හමුවේ පසුබැස තිබෙනවා. ලොව වටා හිරු දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පසුගියදා විධායක සභාවට ඉදිරිපත් කළ ඇතැම් යෝජනා ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයෙකු වන මොහන්ද සිල්වා මහතා සඳහන් කරනවා. ඒ සභාපතිවරයා වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරමින් පසුගිය සතිය සඳුදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභා රැස්වීමේදී ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා ප්‍රධාන කරුණු තුනකින් සමන්විත යෝජනා මාලාවකට අනුමැතිය ලබා ගත්තා. ප්‍රධාන විධායක නිලධාරියා සතු බලතල වැඩි කිරීම, කමිටු ප්‍රතිසංස්කරණය සහ විධායක සභිකයින් අනුබද්ධ ක්‍රීඩා සංගම් වල නිලතල නොදැරීම වැනි කරුණු කිහිපයක් ඊට ඇතුළත්. කෙසේ වෙතත් අදාළ යෝජනා මාලාව සම්මත කර ගැනීමට පෙර ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට කාලයක් නොතිබූ බව උපසභාපති මොහන්ද සිල්වා මහතා සභාපතිවරයා ඇතුළු විධායක සභිකයන් වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරමින් පෙන්වා දෙනවා. තවද ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කරන රහස් ලිපිගොනු පවා මාධ්‍යයට නිකුත් කරමින් ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට අපහාස කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවට තමන් අධ්‍යයනය කළ බවත් මෙම ලිපියේ සඳහන්. එම නිසා අදාළ රහස් ලිපිගොනු අනාවරණ කළ පුද්ගලයන් පිළිබඳව අභ්‍යන්තර හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් පරීක්ෂණයක් සිදු කරන ලෙසද මොහන්ද සිල්වා මහතා මෙම ලිපියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සභාපතිවරයා විධායක කමිටු අනුමැතිය ලබාගත් යෝජනා අතර තරඟ කමිටුව, වෙනිසුරු කමිටුව ඇතුළු කමිටු කිහිපයක් නැවත පිහිටුවිය යුතු බවත් සඳහන්. කෙසේ වෙතත් උපසභාපතිවරයා තම ලිපිය මගින් පෙන්වා දෙන්නේ සමාජික සංගම්වල ඡන්ද බලයෙන් පත් කෙරුණු අදාළ කමිටු වෙනස් කිරීමට විධායක කමිටුවට බලයක් නොමැති බවයි. පසුගිය සඳුදා අනුමැතිය ලබාගත් යෝජනා මාලාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට කිසිදු අනුබද්ධිත ක්‍රීඩා සමාජයක හෝ සංගමයක නිලධාරියෙකු හෝ කමිටු සමාජිකයෙකු ලෙස කටයුතු කළ නොහැකි බවත් සඳහන් වනවා. එමෙන්ම හි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ 13D4 වගන්තිය යටතේ මෙම නීතිය ක්‍රිකට් ආයතනයේ සියලු සේවකයන්ට අදාළ වන බවට නීති උපදෙස් ලැබී ඇති බවයි. කෙසේ වෙතත් අදාළ වගන්තියේ කිසිසේත්ම එවැනි කරුණක් සඳහන් නොවන බව උපසභාපති මොහන්ද සිල්වා මහතා තම ලිපිය මගින් පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කරන්නේ ව්‍යවස්ථාවට අනුකූල නොවන අදාළ නීතියට තමන්ට කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එහි නිලධාරීන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම යෝජනා මාලාව නැවත සලකා බලා නැනමත් අයුරින් කටයුතු කරන ලෙස උපසභාපති මොහන්ද සිල්වා මහතා තම ලිපිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුමතිරේ දිස්වන පරිදි හිරු ප්‍රෝක්ෂ SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමු රාත්‍රී 9:30. ආයිබෝවන්.